නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණය සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 147 තඹුත්තේගම් පදිංචි පින්වත් එල්.එස්. කුමාර සිංහ මහතා, සරත් ජයසේකර මහතා, ඒ වගේම සරත් වාසල සූරී මහත්මයා, සංජීව පුතණුවන් නිලංග විජේරත්න පින්වත් මහත්මයා, අනුරාධපුර ධම්මචේතිය මහමෙවුනා භාවනාසපුවට සම්බන්ධ රාජාංගනේ එප්පාවල පදිංචි පින්වත් පිරිසක් ඒක රාශී වෙලා තමයි අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම් සිද්ධ කරන්නේ. පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන මේ පින් බලයෙන් සියලු දෙනාට නිරතුරුවම උතුම් කල්යාණ මිත්‍ර ඇසුර සහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම මේ පින එකසේ හේතු වාසනා වේවා කියන උදාර අරමුණකින් තමයි පින්වත්නි මේ පින්වතුන් අද දවසේ මේ උදාර ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නේ. පින්වත්නි, කල්යාණ මිත්‍ර ඇසුර සසර පුරාවට ලබන්න නම් අපි කල්යාණ මිත්‍ර ඇසුරමයි අපි නිරන්තරයෙන් දෙව් මිනිස් ලෝකයාට දිව යුත්තේ. ඒතර කල්පනා කරලා බලන්න, මේ මහ පොළොව ගත්තොත් එහෙම කෝටි සංඛ්‍යාත මනුෂ්‍ය පිරිසක් ඉන්නවා. නමුත් මේ මනුෂ්‍ය පිරිස අතරින් කොච්චර සුළු පිරිසකටද බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවන, ධර්මීය සංඝයා ගැන හිත පහදවල දෙන පිරිසක් ඇසුරු කරන්න ලැබෙන්නේ කොච්චර දුර්ලභ පිරිසක්ද පින්වත්නි. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා තියෙන්නේ පොඩි පිරිසකටයි. සීල සම්පත්තියේ මේ පිරිස මේ සීල සම්පත්තිය පිහිටවන්නට උපකාර කරන්නේ කොච්චර සුළු පිරිසකටද. දුක නම් වූ ආර්ය සත්‍ය, දුකේ හට ගැනීම නැතිවීම මාර්ග කියන මේ කාරණා විවර කළ දෙන්න ඉන්නේ කොතරම් සුළු පිරිසකටද පින්වත්නි. ඒ සුළු පිරිසට ඔබ ඇතුළත්. කුමක් නිසාද? ඔබ සසරිත් කල්යාණ මිත්‍රය මුණ ගස්සන උදාර පින ඔබ සසරේ කරගෙන ඇති. සමහර අය මේ ලෝකෙ ඉන්නවා මේ බුද්ධ කියන වචනයවත් අහන්න නැති රටවල් තියෙනවා. ධම්ම සංඝ කියන වචනයවත් අහන්න නැති රටවල් තියෙනවා. ඒ වගේ රටක දරුවෙක් ඉපදුනා කියලා කියන්නේ පින්වත්නි, මේ උතුම් තෙරුවන් ගැන, මේ ලාභය ගැන ඒ අයට ඇසීමේ තියෙන දුර්ලභ අවස්ථාව නැති වෙලා. එහෙනම් ඒ නැති වෙලා තියෙන්නේ කුමක් නිසාද පින්වත්නි? සසරේ වූ ඒ ලබනදී පින කරගෙන නැහැ හො. දැන් ලංකාවේ ඉන්න පොඩි පිරිසකට මේ දුර්ලභ භාග්‍ය උදා වෙලා තියෙනවා. සමහරට ඒ අය ධනයෙන් ගත්තොත්, එහෙම භෞතික ධනයෙන් ගත්තොත් සමහර විට දුප්පත් ඇති. නමුත් ඔහුට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන උදාර පින ලැබිලා තියෙනවා පින්වත්නි. ඉතින් ඒ නිසා මේ උදාර සියලු පින් පුණ්‍ය විපාක ඒක රාශී කළ දෙන උදාර පිනක් තමයි කොහොමද මේ ධර්ම දානය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ ධර්ම දානමය පින්කම ගැන හිත සතුටු කරගනිමින් අද දවසේ පින්වත්නි අපි සුපුරුදු පරිදි මේ සම්බුදු සිතක අසිරිය ධර්ම දේශනා මාලාව යටතේ අපි කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේ දා සම්බුදු බවට පත් වෙන මොහොතේ වජිරාසන භූමියේදී විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණේදී දසමරුන් පරදවමින් තුන්ලොව දිනමින් ඒ අසිරිමත් චිත්ත සංතානයේ ඇති වුණු උතුම් දසබල ඥාන ගැන මේ දිනවල විශේෂයෙන් අපි කතා කළා. කුමද්දී සබ්බත්ගාමිනී පටිපදං යථාභූතං පජානාති. සියලු ප්‍රතිපදාවන් දකින නිතින් යුතු ශාස්ත්‍රුන් වහන්සේ හිත නිකලෙස් කරවන සොඳුරු සොඳුරු දහම් පරයායන්
දෙව් මිනිස් ලෝකයට දේශනා කළ සුන්දර දේශනාවක් වන දේතානුපස්සනාව කියන සුන්දර දේශනා මුල් කරගෙන තමයි අපි මේ දහම් කරුණු සාකච්ඡාවට බඳුන් කරමින් හිටියේ පින්වත්නි. එතකොට මේ දේවතානුපස්සනාව කියන සුන්දර දේශනාව දේශනා කරන දවස්වල අපගේ ශාස්ත්‍රඥ වහන්සේ කොයිද වැඩ සිටියේ පින්වත්නි? පූර්වාරාමේ. එදා පොහොය දවසේ එලිමහනේ ශාස්ත්‍රඥ වහන්සේ මහා සංඝ පිරිසකුත් එක්ක වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ මේ දේවතානුපස්සනාව කියන සුන්දර දේශනාව දේශනා කළා. එතෙන්දි හරි ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ සොඳුරු දහම් කරුණක් ඉස්මතු කරමින් තමයි මේ දේශනාව ආරම්භ කළේ. කුමක්ද? යේතේ භික්කවේ කුසලා ධම්මා අරියා නීයානිකා සම්බෝධ ගාමිනෝ. පින්වත් මහණනි, ඊතා උතුම් වූ ඒ වගේම නිවනට පමුණුවන අවබෝධයට පක්ෂව පවතින මේ තියෙන ධර්මයන් තියෙනවා. ඉතින් මේ ධර්මයන් අසා දැන ගැනීමෙන් ඔබලට ඇති ප්‍රයෝජනය කුමක්ද කියලා යම් කිසි කෙනෙක් ඇහුවොත් එහෙම උත්තර දෙන්න කිව්වා. හිත නිගලෙස් කරවන යුගල වශයෙන් විමසන සොඳුරු දහම් පරයයන් තියෙනවා. අන්නේ දහම් පරයයන් පිළිබඳ නුවණ ඇති කරගන්න තමයි අපි මේ නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරන්නේ කියලා. ඒ අන්නේ කරුණ දේශනා කළ භාගතුන් දේශනා කළා. මේ යුගල වශයෙන් විමසන කෙලෙසුන්ගෙන් නිදහස් කරන දහම් පරයයන් මොනෝද කියලා කෙනෙක් ඇහුවොත් එහෙම මේක දුකයි, මේක දුකේ හට ගැනීමයි කියලා පළවෙනි දහම් පරයයයි. මේක දුකේ නැතිවීමයි, මේක නැති කරන මාර්ගයයි කියලා මේ ආකාරයෙන් විමසන්න පුරුදුනොත් ශ්‍රාවකයා කොහොමද වෙනව කිව්වේ? එක්ක අරහත්ත්වයටපත් වෙනවා, එක්ක අනාගාමී වෙනවා කියලා භාගතුන් දේශනා කළා. දැන් මේක කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔහු වගේ පොඩි දහම් කරුණක් විමසුවට පස්සේ නිකලෙස් වෙනවද නැද්ද? ඒක තමන්ගේ අවිද්‍යාව සහගත මනසින් තමන් තක්සීරු කරන්න යන්න එපා. ඒ තක්සීරුවට ඔබේ හිතේ ශ්‍රද්ධාව උපදින්න මහන්සි ගන්න. තක්සීරුව අයිති වෙන්නේ අයෝනිසෝ මනසිකාරයට. ශ්‍රද්ධාව ඇති වෙන්නේ තමන්ගේ හිතේ කුසල් උපදින බීජයකට පින්වත්නි. ඒ නිසා මේ ශ්‍රද්ධාලාභී අඩුකමින් තමයි අපි විවිධ මේ සුන්දර ධර්මයේ හේදී මේක ඇතිද මදිද මෙහෙම විමසුවාට පස්සේ කෙලෙස් දුරු වෙනවද කියලා අපි හිතන්නේ අපේ හිතේ තියෙන මේ ශ්‍රද්ධාව මදිකමත් එක්ක. ඊළඟ දේශනා කළා බුදුරජාණන් වහන්සේ යම්තාක් දුක් ඇද්දී දුක් උපදින නිසා කියලා හිතන්න පුරුදු වෙන්න කිව්වා. ඒකිනුත් එක්ක රහත් වෙනවා, එක්ක අනාගාමී වෙනවා. එහෙම නැත්නම් යම්තාක් දුක් ඇද්දී සියලු දුක් උපදින අවිද්‍යාව නිසා කියලා හිතන්න පුරුදු වෙන්න කිව්වා. අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් මේ සියලු දුක් වලින් ඈතර වෙනවා කියලා හිතන්න කිව්වා. ඊළඟ පරයය කුමක්ද? යම්තා දුක් ඇද්දී දුක් උපදින සංස්කාර ප්‍රත්‍යයෙන්. සංස්කාර ගැන ඉතුරු නැතුව නොයල්මෙන් නිරුද්ධ වුණොත් මේ දුකින් ඈතර වෙනවා කියලා හිතන්න පුරුදු වෙන්න කිව්වා. ඊළඟට මේ යම්තා දුක් ඇද්ද මේ දුක් උපදින විඥානයේ ප්‍රත්‍යයෙන්. විඥානය ගැන ඉතුරු නැතුව නොයල්මෙන් නිරුද්ධ වුණොත් මේ දුකින් ඈතර වෙනවා කියලා හිතන්න පුරුදු වෙන්න කිව්වා. ඊළඟ දහම් පරයය කුමක්ද? යම්තාක් මේ දුක් ඇද්දී දුක් උපදින ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. ස්පර්ශයට නොයල්මින් ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් මේ දුකින් ඈතර වෙනවා කියලා විමසන්න පුරුදු වෙන්න කිව්වා. ඊළඟ දහම් පරයය කුමක්ද? යම්තා දුක් ඇද්දී දුක් උපදින විඳීමෙන්. මේ විඳීම ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් මේ දුකින් ඈතර වෙනවා කියලා විමසන්න පුරුදු වෙන්න කියලා බුදුරජාණන් දේශනා කළා. එක්ක රහත් වෙනවා, එක්ක අනාගාමී වෙනවා. අද දවසේ පින්වත්නි අපි කතා කරන්නේ ඊළඟ දහම් පරයය කුමක්ද? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා පින්වත් මහණෙනි, තවත් තියෙනවද දෙයාකාරයෙන් යුගල වශයෙන් විමසන හිත නිකලෙස් කරන දහම් පරයයන් කියලා ඇහුවොත් එහෙම තියෙනවා කියන්න කිව්වා. කුමක්ද කියලා ඇහුවොත් මෙහෙම උත්තර දෙන්න කිව්වා. යංකින්චි දුක්ඛං සම්භූති සබ්බන් තණ්හා පච්චයාති අය මේකානුපස්සන. යම්තා දුක් ඇද්ද ඒ සියලු දුක් උපදින්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? හිත ඇතුලේ පවතින තෘෂ්ණාව නම් වූ ස්වභාවය විසින්. එහෙනම් මේ අපට නොපෙනෙන බුදුනෙතට පේන දෙයක් අපේ හිතේ තියෙනවා. මොකද්ද? තෘෂ්ණාව නම් වූ ස්වභාවය. ඒක සාමාන්‍ය කෙනාට පේන්නේ නැහැ පින්වත්නි.
බලන්න එවන් දෙයක් දකින්න පාරමී බලයක් උපදවන්න ඕන. එච්චර දුෂ්කර එහෙම දෙයක් දකින්න. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ ගුරු උපදේශ නැතුව මේ දේ දකින්න පාරමී බලයක් පුරන්න වුණා පින්වත්නි. අසංකේය කල්ප 4කුත් කල්ප ලක්ෂයක් පුරාවට පාරමී පුරලා මේ සසරේ එනවා පින්වත්නි. ඇවිල්ලා තමයි මේ සියලු දුක් උපදින්නේ තෘෂ්ණාවෙන් කියලා පිරිසිඳ දකින්න ආශ්චර්යයි. ඒ සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ආශ්චර්යයි පින්වත්නි. බුදුරජාණන් දේශනා කළ තණ්හායත්වේව අශේෂ විරාග නිරෝධා. මේ තණ්හාව හිතේ උපදිනකොට ඒක මේ ඉපදුනේ තණ්හාවයි කියලා තේරුම් අරගෙන අශේෂ ශේෂයක්වත් ඉතිරි නැතිව විරාග නොඇලී නිරෝධ නිදහස් වීමක් ඇද්ද. ඒතර මේක අපිට කරන්න පුළුවන් දෙයක් මොකද්ද? හිතේ තණ්හාව උපදිද්දී ඒ උපදින තණ්හාවට නොඇලී ඉන්න පුරුදු වෙනවා. ඒක ඔබට සරල උදාහරණයක් කියන්න. ඔබට මෙන්න මෙහෙම දෙයක් කරන්න බැරිද? ඔන්න අපි හිතමු දැන් ප්‍රණීත දෙයක් ඔබට ඇස් දෙකින් දකින්න හම්බෙනවා. කන්න ආස හිතෙනවා. දැන් ඔන්න ආසාවක් ඇති වෙලා. ඔබ නොකා ඉන්න පුරුදු වෙනවා. ඔහොම ඉන්නකොට ඔබට ඒක නොකා ඉන්න පුළුවන් සමහරට. ඔන්න සමහරට දවල් දාන්නෙන් පස්සේ දවල් කෑමෙන් පස්සේ ඔක එන්නේ අපිට. සමහර උන් හවස් වරුවේම උත්සාහ කරන මේක නැති කරන්න. සමහරලාට උත්සාහ කරද්දී හවස් වෙනකොට ඒක නැති කරගෙන ඉන්න පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා නැද්ද ජීවිතේ? එන්නේ කියන්නේ මේ හිතේ හටගන්න තෘෂ්ණාව හඳුනගත්තොත් දුරු කරන්න බැරිද? පුළුවනි. මේ පොඩි දෙයක් මං කිව්වේ. සමහර දේවල් බලන්න. සමහරට ඔබට ලස්සන ඇඳුමක් දකින්න හම්බෙනවා. ගන්න ආසයි. හැබැයි දැන් Tamanට සල්ලිත් නැහැ සමහර විට. කොහොමද ඔගේ ආදීනව සිහි කරලා හිතලා ඉඳලා සමහර දවස් 2ක් 3ක් යනකොට ඒ තියෙන ආසාව නැති කරගන්න බැරිද ඔබට? පුළුවනි. එහෙම try කරලා නැති කරගත්තු ආසාවල් නැද්ද? තියෙනවනේ. එහෙනම් මේ විදිහට හිතේ උපදින ආසාව තීරුම් ගන්න පුළුවන් නම් නැති කරගන්න පුළුවන්. අපේ ප්‍රශ්නේ මොකද තියෙන්නේ? තීරුම් ගන්න බැරි කම. ඇයි? අපිට ඒ ඔක්කොම හිතට ගලන්නේ අවශ්‍යතා නාමයෙන්. නැද්ද බලන්න? මේ හිතේ උපදින ආසාවල් අපිට එන්නේ කොහොමද නාමයෙන්ද නිකන් අවශ්‍යතාවයක් විදියට එනවා. එහෙම නැත්තම් මේ සමාජයේ තියෙන මේක අරුබුදයක් කියලා විදියට තමයි අපේ හිතට එන්නේ. සමහර දේවල් එනවා මේක අසාධාරණයක් කියලා එනවා සමහර දේවල්. මේක නොයුතු දෙයක් කියලා සමහර දේවල් අපේ හිතට එනවා. ඒ ඔක්කොම කොහෙන් ආවත් හිතට එකතු වෙන්නේ ඒවා කුමක් එක්කද? තෘෂ්ණාවත් එක්ක පින්වත්. ආන්නේ ඒක ඒකට මේ අපිට ඒක දැන් ගෘහ ගෙදරක ඉන්නකොට අපිට ඒව ගොඩක් අතහැරලා ඉන්න බැරි වෙනවා. මොකද ඒවා අවශ්‍යතා නාමයෙන් අපිට ඒව උපද්දලා දීලා ඉවරයි හිතට පණිවිඩයක් විදිහට. දැන් බලන්න සාමාන්‍යයෙන් මේ ලෝකේ ගෙයක් හදාගත්තු මිනිහත් මැරෙනවා, ගෙයක් හදාගත්තු නැති මිනිහත් මැරෙනවා. එහෙනම් මේ ගේ කියන එක ජීවත් වෙන්න අත්‍යවශ්‍ය මංගයක් නෙමෙයි ඒකට. ඇයි? ගේ තිබිච්ච මිනිස්සයත් මැරුණා, ගේ නැති වෙච්ච මිනිස්සයත් මැරුණා. සමහර කෑම 3 වේලක් කාලා ජීවත් වෙන මිනිස්සුත් මැරෙනවා. එක වේලක් කාලා ඉඳලා මිනිස්සුත් අන්තිම ජීවත් වෙලා මැරලා යනවා. එහෙනම් මේ 3 වේලක් කියන එක අත්‍යවශ්‍ය කන් නෙමෙයි එතකොට. හැබැයි අපිට හිතෙනවා ඒක ඕන කියලා. සමහර අය එදිනදා ජීවිතයේ අසනීප හට ගන්නකොට ස්පෙෂලිස්ට් කෙනෙක් අල්ලලත් බෙහෙත් අරගෙන ඒ ඔස්සේ සුව වී ජීවිතේ ගත කරලා ඉන්න මැරලා යන කට්ටියක් ඉන්නවා. මේ එදිනදා ජීවිතේ හම්බෙන පුංචි අත් බෙහෙත් කරලා ඒ ලෙඩේට පිළියම් කරගෙන ඉඳලා ජීවත් වෙලා ඉඳලා මැරෙන කට්ටියක් ඉන්නවා. එහෙනම් මේ ස්පෙෂලිස්ට් කෙනෙක් අල්ලනවා කියන එකම ජීවිතේට අදාළ කාරණාවක් නෙමෙයි ඒකට. බොහොම ලස්සනට ඇඳලා පැළඳලා ප්‍රාඩෝවල ඉඳලා යන මැරෙන කට්ටියක් ඉන්නවා. ඇඳුමක් පැළඳුමක් හරියට නැතුව ඉඳලා දුකසේ ඉඳලා පයින්ම ඇවිද ජීවිතය ගත කරලා ඉඳලා මැරෙන කට්ටියක් ඉන්නවා. එහෙනම් දෙගොල්ලම ජීවත් වෙනවා. දෙගොල්ලම අන්තිමට මැරිලා යනවා. එහෙනම් එක අවශ්‍යතාවයක් අත්‍යවශ්‍යම නෑ එතකොට. හැබැයි අපේ හිතවලට ආය කුමක් විදියටද ඒවා? අවශ්‍යතා නාමයෙන් එන්නේ අපිට. අවශ්‍යතා නාමයෙන් මේ වෙනකොට
නැති කරනවා කියන එක නම් ලේසි නැත පින්වත්නි. ඒක පැවිදි කෙනෙකුට මේක ලේසි. ඒ කාලේ පැවිදි කෙනාට තවත් ලේසි අදට වඩා පින්වත්නි. අද සංකීර්ණ සමාජයක් එක්ක මේ පැවිද්ද කියන චරිතය එතකොට ලේසි පාසු නෑ මේ පරිස්සම් කරගෙන ජීවත් වෙනවා කියන එක. මොකද සංකීර්ණ වටපිටාවක් තියෙනවා. එදා ගත්තොත් එහෙම පැවිදි කියන ජීවිත බලන්න අපේ මහබෝසතාණන් වහන්සේ හැදුනේ කොහෙද? රම්මේ සුරම්මේ සුබ මාලිගා. අතහැරලා හිටියේ කොහෙද? ගස් යට. ඒතර ගහ යට ඉන්න චරිතෙට මාලිගා තුනක ඉන්න චරිතෙට එන අවශ්‍යතාවයේ නාමයෙන් එන ආසාවලට හඳුන ගන්න බැරිද? පුළුවන් නේ. ගහ යට හුරු වෙච්ච කෙනාට, ගල් ගුහාවකට හුරු වෙච්ච කෙනාට, පිදුරු කුටියකට හුරු වෙච්ච කෙනාට මොකද වෙන්නේ? අනිත් දේවල් ඔක්කොම පේනවා මාලිගා කියන්නේ හිතට ආපු ආසාවක් කියලා. ඒක තේරුම් ගන්න පුළුවන්. ඒතකොට මේ පැවිදි ජීවිතයේ කියන චරිතය ඉදායි වගේ යුගයේ නම් මම කියන්නේ. එතකොට මේ ගෙදර කුමාරයා කෑවේ කොහොමද? කෑවි රත්තරන් වාජනවල රත්තරන් හැන්දින් රජ පුජුන්. එහෙම කකා හිටපු කුමාරයා වලං කට්ටක් අතේ තියාගෙන ගයක් ගාන ගිලා ලැබෙන දෙයකින් කාලා ජීවත් වෙනවා. පුරුදුන්නේ නැද්ද? පුරුදුනා. ඒ ජීවත් වුනේ නැද්ද? මේ ලෝකෙටම සම්බුදු වෙලා ජීවත් වුණා. මේ ලෝකෙටම දෙව් මිනිස් ලෝකයට ධම්මස පහල කළ දීලා ජීවත් වුණා. පිරිනිවනට ගියා. හැබැයි මේ ජීවිතේ අවශ්‍යතා නාමයෙන් එන අර ආසාව අතහැර ගන්න බැරුව හිටියා නම් අද ගෞතම නම් වූ සම්බුදු කෙනෙක් මේ ලෝකෙත් නැත. බලන්න ඒකට අවශ්‍යතා නාමයෙන් ආපු දේවල් කොච්චර හිතට එන්නේ නැද්ද සමහර විට. දැන් මගේ දෙමව්පියෝ බලාගන්නේ කවුද? මගේ පවුලේ කට්ටිය බලාගන්නේ කවුද? මම හදිසියෙන් ගියොත් එහෙම රජ කරන්නේ කවුද? ඒතන අනිත් රාජ්‍ය වලින් අල්ලගෙන මේක යටත් කරන අපේ දෙමව්පියෝ ඥාති හිත මිත්‍රාදීන් යසෝදරාව රාහුලය මරලා දාවි. කොච්චර හිතට එන්නේ නැද්ද පින්වත්නි? ඒ සියල්ල එද්දී ප්‍රඥා ලෝකේ කැරකෙන්න ගත්තා. මොකද්ද ප්‍රඥා ලෝකේ? මේ ජීවිතේ මැරිලා ගියාට ආයෙත් ඉපදිලා ආයෙත් ජරාවෙන් ආයෙ ව්‍යාධියෙන් ආයෙත් මරණයෙන් දුක් විඳලා ආයෙ සසරට වැටිලා ඒකේ කෙලවරක් නැහෙනේ. ඒකේ කෙලවරක් දකින මාවත ඉවර කරලා දෙන්නයි මම කටයුතු කරන්න ඕන කියලා අනපත් පින්වත්නි හරිය ඒ ප්‍රඥා ලෝකයේත් එක්ක අර කියන ආසාවල් අතහරින්න හරි ලේසි වුණා. අද නැත්තේ මොකද්ද? අන්නේ ප්‍රඥා ලෝකේ අපිට නැත්තේ. ඒ ප්‍රඥා ලෝකේ නැති නිසායි අපට අතහැර ගන්න දුෂ්කර පින්වත්නි. ඊතර බලන්න හරි ආශ්චර්යයි. ඊතර බුදුරජාණන් වහන්සේ එතකොට මේ අවශ්‍යතා නාමයෙන් ආසාවල් වලට රැවටෙන ලෝකේ තථාගතයන් වහන්සේ දකිනවා මේ තෘෂ්ණාව කියලා කියන්නේ සියලු දුක් උපද්දල දෙන උල්පතයි කියලා දකිනවා. එතකොට මේ දුක ඇති කළ දෙන කෙනෙක් විසින් දුක ඇති කළ දෙන දෙයක් විසින් කියලා රැවටි බාහිර ලෝකයේ දේවල් වෙනස් කරන්න යන ලෝකේ සම්බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝකයාට ප්‍රඥා ලෝකේ ධම්මැස පහල කරලා දෙනවා. සැබවින්ම දුක උපද්දලා දෙන්නේ හිත ඇතුලේ තියෙන තෘෂ්ණාව නම් වූ ස්වභාවයේ විසින් කියලා ප්‍රඥාවක් ඇති කරලා දෙනවා. මේ ප්‍රඥාව ඇති කරගත්තු ශ්‍රාවකයා දුක නැති කරගන්න පින්වත්නි මහ පොළොවත් එක්ක ඔට්ටු වෙන්නේ නැතු යනවා. ගෙවල් දොරවල් එක්ක ඔට්ටු වෙන්නේ නැතු යනවා. යාන වාහන එක්ක ඔට්ටු වෙන්නේ නැතු යනවා. බලන්න රහතන් වහන්සේලා කිසි දෙයක් එක්ක ඔට්ටු වෙන්නේ නැහැ නේ පින්වත්නි. රහතන් වහන්සේලා මහ පොළොවත් එක්ක ඔට්ටු වෙන චරිත නෙමෙයි. ගෙවල් දොරවල් එක්ක ඔට්ටු වෙන චරිත නෙමෙයි. යාන වාහන එක්ක ඔට්ටු වෙන චරිත නෙමෙයි. පිරිස් එක්ක ඔට්ටු වෙන චරිත නෙමෙයි. කුමක් නිසාද? දුක හටගන්න හේතුව හිත ඇතුලේ තියෙනවා කියලා දැකලා ඒ හේතුව නිරුද්ධ කරගත්තු මහෝත්තමයෝ. ඊතර මේ දුක නැති කරගත්තු මේ ශ්‍රාවකයෝ ආශ්චර්යයි පින්වත්නි. කය වහ ගන්න සිවුරයි. ඊට පහුවෙන්ද උදේ ජීවත් වෙනකන් උදේ වෙනකන් ජීවත් වෙන්න ඕන කුස පිරෙන්න පුංචි ආහාර සල්පයකුයි පමණයි. ඒ නිකලෙස් වන මුනිවරු හොයන්නේ. අනිත් කිසි දෙයක් හොයන චරිත බවට පත් වෙන්නේ නැහැ පින්වත්නි රහතන් වහන්සේලා. හරි ආශ්චර්යයි මේ නිකලෙස් චරිත. එහෙනම් මේ කෙලෙස් සහගත චරිත තමයි මේ මහ පොළොව, ගෙවල් දොරවල්, යාන වාහන මුල් කරගෙන. ඒව හෙව්වත් කමක් නැහැ පින්වත්නි ධාර්මිකව. ඒව හෙව්වත් කමක් නැහැ පින්වත්නි යම් ප්‍රමුඛද මේ අවබෝධය ඇති වෙනකන් ඒව හොයන්න වෙනවා අපි සියලු දෙනාටම. පැවිද්දාටත් ගිහියාටත් ඉන්න තැනක් හොයන්න වෙනවා. පැවිද්දාටත් ගිහියාටත්
සිවුරු හොයන්න වෙනවා. පැවිද්දාටත් ගිහියාටත් කෑම්බීම හොයන්න වෙනවා. පැවිද්දාටත් ගිහියාටත් සුව පහසුවෙන් හිත වැඩෙනකන් ජීවත් වෙන පරිසරේ හදා ගන්න වෙනවා පින්වත්නි. හැබැයි ඒක හිත වැඩෙනකම් විතරයි අවශ්‍ය කරන්නේ. ඒක තමන්ගේ හිතේ කෙලවරක තමන් තියා ගන්න ඕන. කෙලවරක තියාගත්තට පස්සේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? ඒ මේ ජීවිතේ හිත වැඩෙනකන් යම්කිසි භෞතික දෙයක් අපි පාවිච්චි කරනවද ඒ දේවල් සුළුම ඒ හිත වැඩිච්ච ගමන් අතහරින්න පුළුවන් හැකියාවක් මනසේ තමන්ට හදාගන්න ලීසි වෙනවා. අර පණිවිඩය හිතේ කෙලවරක තියන් ඉන්නවනේ. මොකද්ද පණිවිඩය? මම මේ දේවල් ඇසුරු කරන්නේ මගේ හිත හදාගන්න ඕන මානසික පරිසරය හැදෙනකම් විතරයි. එහෙම නැතු මේ දේවල් නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් අරගෙන නෙමෙයි. ඒතර ගෘහ ගෙදර වාසය කරන කෙනත් පැවිදි වෙච්ච කෙනත් මේ කාරණා මේ කාරණා දෙක ගැන හරි අවධානයෙන් ඉන්න ඕන. හරි ආශ්චර්යයෙන් බලන්න පින්වත්නි. දුටුගැමුණු අධිරාජ්‍ය නිතර හිතන එකක් නේ. අපේ අතීත රජවරු බොහෝ මේ සත්පුරුෂ ජනී ජනයා මේ මහ පොළොවේ එක පයක් අඩි තියාගෙන අනිත් පය තියන් හිටි සුගතිය. මහ පොළොවේ එක පයක් තියාගෙන තමන්ගේ වංශය වෙනුවෙන්, මහා වංශය වෙනුවෙන්, ශාසනය වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් යම් දෙයක් කළ යුතුද, යම් පිනක් පුරාගත යුතුද, ඒ ටික කරනකන් එක අඩියක් මෙහෙ තියන් හිටියා. අනිත් අඩිය කොහෙද තියන් හිටියේ? දෙවියන් අතර. අඩු ගානේ ඒ යහපත් සිතුවිල්ලවත් අපි ඇති කරගන්න මහන්සි ගන්න ඕන. මොකද මේකටම අපි වහ වැටිලා මුලා වෙලා අපි හිටියොත් එහෙම මේ දුක් නැති කරන්න බාහිර ලෝකයේ දේ ප්‍රත්‍ය දේවල් අපි හොයන්න ගියොත් එහෙම 100% පින්වත්නි මේක හොයලා අවසන් කරලා කෙලවරක් දකින්න බෑ. බාහිර ලෝකෙම දුක දුරු කරන්න හදන ලෝකයාට මේ ශ්‍රේෂ්ඨ ධර්මයෙන් යහපතක් ලබන්න බෑ. ඒකනේ බටහිර යුරෝපයට පින්වත්නි බොහෝ ආසියාතික රටවලට එතකොට ඒගොල්ලන්ගේ දුක නැති කරන්න යන්නේ පින්වත්නි භෞතික දේවල් වලින්. අද උනත් ලංකාවේ බොහෝ පිරිසක් ගත්තොත් දැන් අද ඒකට සූදානම් වෙලා ඉන්නවා, හැඩ ගැහිලා ඉන්නවා, මුලා වෙලා ඉන්නවා. ඒතකොට මේ දුක නැති කරන්න භෞතික දේවල්ම හොයනවා. ඒතර ඒ වගේ චරිත තමයි අනිත් අය විනාශ වුණත් කමන්නේ කියන අදහසෙන් දැන් භෞතික දේවල් හොයනවා. අනිත් අය වනසලා හරි කමන්නේ තමන්ගේ භෞතික දේ තමන් උපදවා ගන්නවා. ඒ අදහසට එන්නේ කුමක්ද? භෞතික දේකින් දුක් දුරු කරන්න පුළුවන් කියලා අදහස තියෙන කට්ටිය. ਸਰව බලධාරී දෙවියෙක් විසින් දුක් දුරු කරනවා කියලා හිතන් ඉන්න කට්ටිය. ඒ සියලු දෘෂ්ටි මතවාද ඔස්සේ යන ලෝකේ එහෙම ගිහිල්ලා සසරට වැටෙන ලෝකේ ආශ්චර්යයි. භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි අවබෝධ කරගන්නවා මේ ජරාව, මේ ව්‍යාධිය, මේ මරණ, මේ ශෝක, මේ පරිදේව, මේ සියලු දුක්, මේ සියලු දැවිලි, මේ සියලු පිච්චිලි උපද්දල දෙන්නේ තමන්ගේම හිතේ තියෙන ස්වභාවයක් විසින්. මොකක්ද ඒ ස්වභාවය? තෘෂ්ණාව කියලා. මේක ඉතින් දකිනවා කියන එක නම් ලේසි නෑ පින්වත්නි. හැබැයි ශ්‍රද්ධාව ඇති කරගන්න මහන්සි ගන්න පුළුවන් අපිට. ශ්‍රද්ධාව ඇති කරගන්නත් අද යුගයේ ලේසි නෑ. කුමක් නිසාද? නූතන තාක්ෂණයේ දියුණුව. තාක්ෂණයේ දියුණු ලෝකයේ ස්වභාවයක් තමයි පින්වත්නි ඒ තමන්ගේ ජීවිතේ අපහසුතා දුක් දුරු කරන්න වේගෙන් තාක්ෂණික මෙවලන් දැන් තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේ පින්වත් එහෙම නෑ. වාහනයක් ගත්තත් බලන්න තියෙන්නේ මොනවද? කරත්ත. ගමනක් බිමනක් යන්න ගියත් මාස ගණන්, සති ගණන්, අවුරුදු ගණන් ගමන ගිහින් එන්න යනවා සමහර විට. ඒතර ඒ ලෝකෙ ගත්තොත් එහෙම දැන් ලයිට් කියන දේවල් නෑ. පහසුවෙන් හැමදේම ළඟා කරගන්න බෑ. ලොකු උත්සාහයක් යොදලා තමයි පුණ්‍ය බලයකුත් තියෙනවා. නමුත් අනිත් දේවල් උපදව ගන්න තියෙන්නේ ලොකු උත්සාහයක යෙදිලා. මුදල් තිබ්බාට, කම්කරුව සේවකයෙ හිටියාට අනිත් භෞතික දේවල් උපදවා ගැනීම ලොකු උත්සාහයකින් කරන්න ඕන දේවල්. ඒ ලෝකෙටයි පින්වත්නි තෘෂ්ණාව ප්‍රත්‍යයෙන් දුක හට ගන්නවා කියන කාරණේ හේතු ගන්නන්න ඒ ලෝකෙට ලේසි. බාහිර බොහෝ භෞතික දේවල් වල ප්‍රතිබද්ධ වෙලාම ඒ වගේ දුක නැති කරන්න ඉන්න කට්ටියට හිතට ඇති වෙන්නේ තෘෂ්ණාව නිසා දුක ඇති වෙනවා කියලා නෙමෙයි.
හැමතිස්සෙම ඉලක්ක වෙන්නේ භෞතික දෙයක් විතරයි. බලන්න මේ භෞතික මානසිකත්වයට ගියාට පස්සේ කොච්චර විනාශ වෙනවද අපේ ජීවිතේ පින්වත්නි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා කුමක් නිසාද කොට දුක උපදින කියලා කල්පනා කරන්න කිව්වේ? තෘෂ්ණාව නිසායි දුක උපදින්නේ. තෘෂ්ණාව ඉතිරි නැතුව නොයල්මින් නිරුද්ධ වුණොත් සියලු දුකින් ඈතර වෙනවා කියලා සිහි කර කර වාසය කරන්න කිව්වා. මෙහෙම සිහි කර කර වාසය කරනකොට එක්ක අරහත්ත්වයටපත් වෙනවා, එක්ක අනාගාමී වෙනවා. එහෙනම් මේක ජීවිතේ හැමදාම හැමතිස්සෙම සිහි කර කර අඩු ගන්න මේ ජීවිතේ අපිට සමහරට මැරෙන්න වෙන්නේ සිහි කළා විතරයි. සමහර අවබෝධයක් කරා වේගින් යයි කියලා කියන්න බෑ. හැබැයි අපි සිහි කර කර ඉඳලා මැරුණොත් එහෙම ඊළඟ ජීවිතෙත් අපි ආයෙ එතනින් පටන් ගන්නවා. දැන් බලන්න මේ ජීවිතේ එහෙම නැද්ද බලන්න අපි. ගෙවල් දොරවල් හොයමින් ඉඳලා මැරුණා. උපන්දා ඉඳලා හොයන්නේ මොකද්ද? ගෙවල් දොරවල්. යාන වාහන හොයමින් ඉඳලා මැරුණා. මේ ජීවිතේ කවුරුත් කියන්න ඕනේ නැහැ. යාන වාහන හොයනවා. අඹදරුවෝ දෙසිදස්සෝ කම්කරු හොයමින් ඉඳලා මැරුණා. මේ ජීවිතේ තායි සුපුරුදු පරිදි කිසි කෙනෙක් ඕනේ නැහැ. හොයනවා අපි ඒවා. රැකී ආරක්ෂා හොයමින් ඉඳලා මැරුණා. මුදල් හොයමින් ඉඳලා මැරුණා. මේ ජීවිත කිසි කෙනෙක් කියන්න ඕනේ නැහැ. ඒවා අපි බොහොම ලස්සනට ඒව හොයමින් ජීවත් වෙනවා. එහෙනම් ඒ වගේම තමයි මේකත්. යම් දෙයකට අපි ඇබ්බැහි වුණොත් ඒකම තමයි ඊළඟ ජීවිතේ කරන්නේ බොහෝ විට. එහෙනම් ඇබ්බැහි වෙන්න මෙන්න මේ ආධ්‍යාත්මික කෙලෙස් දුරු කරන සොඳුරු දහම් පරයයකට. ඇබ්බැහි වෙන සීලයට. ඇබ්බැහි වෙන පින් කරගන්න. ඇබ්බැහි වෙන යෝනිසෝ මනසිකාරයට. එතකොට ඊළඟ ජීවිතේ මොකද වෙන්නේ? ඊළඟ ජීවිතෙත් එහිම හිමිකරුවෙක් බවට පත් වේවි. ඇබ්බැහි වෙන ධර්ම ශ්‍රවණය කරන්න. එහිම හිමිකරුවෙක් වෙයි ඔබ. කුමක්ද වටින්නේ කියලා ඔබම බලන්න. බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ තණ්හාව ගැන දේශනා කරපු සොඳුරු දහම් කරුණු ටිකක් තියෙනවා. කතමාච භික්කවේ තණ්හා. චෛමී භික්කවේ තණ්හා කායා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. හරි පුදුමයි පින්වත්නි. මේ හිත ඇතුලේ තෘෂ්ණාව කියලා දෙයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ විතරක් නෙවෙයි. තෘෂ්ණාව හයාකාරයකින් මේ හිතේ පවතිනවා කියලත් සියල්ල දන්නා සියල්ල දකින බුදුරජාණන් වහන්සේ දැක්කා. පුළුවන් නම් මෙන්න මේක තමන් තේරුම් ගන්නයි මහන්සි ගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ හිත ඇතුලේ රූප තණ්හාවක් තියෙනවා කියලා තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. තමන්ගේ හිත ඇතුලේ ශබ්ද තණ්හාව තියෙනවා කියලා තමන් තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕනේ. සමන්ගේ හිත ඇතුලේ රස තණ්හාව තියෙනවා කියලා තමන්ගේ හිත ඇතුලේ පොට්ටබ්බ සංඥාව තියෙනවා කියලා තමන්ගේ හිත ඇතුලේ ධම්ම සංඥා තණ්හාව තියෙනවා කියලා තමන් තීරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. දැන් බලන්න පින්වත්නි ඔබේ හිත ඇතුලේ රූප තණ්හාව තියෙනවද නැද්ද කියලා ඔබටම හිත දිහා පරිේශනයක් කරලා හොයාගන්න පුළුවන් ඔබට. හිත දිහා බලාගෙන ඉන්න ඕන රූප තණ්හාව තියෙනවද නැද්ද. දැන් බලන්න තමන්ගේ හිතින් විවිධ රූප හොයනවද නැද්ද බලන්න. හොයනවා. හදිසියෙන් මේ හොයන රූප නැති වුණොත් හිත ෂෝක් කරනවද නැද්ද බලන්න. ෂෝක් කරනවා. ඒ කියන්නේ නම් හිත ඇතුලේ කොහොමද තියෙන්නේ? රූප තණ්හාවක් තිබිලානේ. සමහර ශබ්ද තමන්ගේ හිතින් හොයනවද නැද්ද බලන්න. හොයනවා. ඒ ශබ්දයක් හදිසියෙන් නැති වුණොත් එහෙම වෙනස් වුණොත් එහෙම බලන්න. ඔබේ හිතේ ශෝක දුක් දැවිලි උපදිනවද නැද්ද බලන්න. උපදිනව නම් තේරුම් ගන්න. එහෙනම් ශබ්ද තණ්හාවක් තියෙනවා. මේ වගේ තමයි රස තණ්හාව ගැන හොයන් තියෙන ක්‍රමයට තමයි. සමහර රස වෙනස් වෙනකොට තමන්ගේ හිත වෙනස් වෙනවා නම් ඒ කියන්නේ මොකක්ද තියෙන්නේ? තමන් ආහාර පාන ගන්නකොට ඒ වගේ රස වෙනස් වෙනකොට හිත කඩාගෙන වැටෙනවා දැනගන්නවා කොම තණ්හාවක් තියෙන්නේ? රස තණ්හාවක් තියෙනවා. හරි පුදුමයි මේක පින්වත්නි. ධම්ම තණ්හාව කොහොමද තේරුම් ගන්න පින්වත්නි? දැන් බලන්න මේ අරමුණුත් එක්ක ජීවත් වෙන්න අපි ආසද නැද්ද බලන්න. සිදු නොවන කවදාවත් සමහරට සිදු නොවන මහා සිහින මාලිගා තුල අපි ජීවත් වෙන්න හරි ආසයි. ඉතින් පින්වත්නි මේ හිතේ තියෙන මේ ස්වභාවය තේරුම් ගන්න දක්ෂ වුණොත් තමයි ඔබට මේ තණ්හාව දුරු කරලා සියලු දුක් වලින් ඈතර වීමේ දුර්ලභ භාග්‍ය උදා වෙන්නේ. පළවෙනි කාරණේ පින්වත්නි දුරු කරගන්න එක නෙමෙයි. පළවෙනි කාරණේ කොහොමද? තේරුම් ගන්න එක. ඒ තේරුම් ගන්නවා කියන කාරණේ හදාගත්තා. ඒකට කියන්නේ සම්මා දිට්ඨිය හදනවා කියලා. සම්මා දිට්ඨිය වඩනවා කියලා කියන්නේ ඒකට.
ගොඩාක් අයත් මේ මහන්සි වෙන්නේ දුරු කරන්නයි. තේරුම් ගන්න නෙවෙයි මහන්සි වෙන්නේ. දුරු කරන්නම හිත හිතා ඉන්න කට්ටිය මුලා වෙලා යනවා. කෙලවරක් නෑ, අගක් පොටක් නෑ. තේරුම් ගන්න දක්ෂ වෙන කෙනාට තමයි රැකවරණේ තියෙන පින්වත්නි. ඊළඟ දේශනා කළ තණ්හා පනායන් කත්ත උපජ්ජමාන යායන් තණ්හා පූනෝ භවිකා නන්දිරාග සහගතා. උන්ට හිත ඇතුළේ තියෙන තණ්හාවේ ස්වභාවය දැන් හිත ඇතුළේ කැරකෙන ස්වභාවයන් ආකාර කීපයකට කැරකෙනවා. තුනකට. ඒ ස්වභාවයන් තුන භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මොකද්ද? මේ තණ්හාව කියන ස්වභාවය පූනෝ භවිකා. පුනර්භවයේ ඇති කළ දෙනවා කියනවා. භවය කියලා කියන්නේ කොහොමද පින්වත්නි? විපාක විඳීම පිණිස චේතනා සකස් වෙන ස්වභාවය හිත ඇතුලේ. ඒතර විපාක විඳීම පිණිස තමන්ගේ හිතේ චේතනා හදලා දෙන්නේ කුමක් විසින්ද? ඒක අල්ලගත්තොත් තේරුම් ගන්න පුළුවන්. මේක කරලා දෙන්නේ තණ්හාව විසින්. පෝනෝ භවිකා. පුනර්භවයේ ඇති කරලා දෙනවා. නන්දි රාග සහගතා. මේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ඇසුරු කරනකොට ආස්වාදයෙන් එකපාරට තමන්ගේ හිත එතන පිහිටුවන ගතියක් තියෙනවා. බැඳලා තියෙන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය කොහොමද? තණ්හාව. ඒ වගේම තමයි තත්‍රාබිනන්දිනී. යන තැන සතුටින් පිළිගන්න ස්වභාවයක් තියෙනවා. යන තැන. හරි පුදුමයි ඒක පින්වත්නි. දැන් බලන්න දැන් මනුස්ස ලෝකේ අපි ගෙයක් නැහැ කියලා, වාහන නැහැ කියලා, අපිට ඉගෙන ගත්තොත් ගන්න බැරුණු හරි වැඩි කියලා අපි හරියට නිකන් මේ දේවල් නැතුණත් අපේ ජීවිතේ සියල්ල ඉවරයි කියලා නිකන් අපි ඉන්නවා නිකන්. ගෙයක් නැත්තම්, ඉඩමක් නැත්තම්, දරුවෝ නැත්තම් ඔය ප්‍රශ්න මුකුත් නැහැ නේ පින්වත්නි. හරකෙක් වුණාට පස්සේ. හරකෙක් වුණාට පස්සේ ගෙවල් හදා ඉන්නවද? යාන වාහන අරගෙන ඉන්නවද? කසාදයක් හොයනවද? අමුදරුවෝ හදන්න ඕන නැත්තම් ජීවිතය ඉවරයි කියලා හිතනවද? මුකුත් නැහනේ. ඒ ලෝකෙට ගියාට පස්සේ ඒ ලෝකෙ ලස්සනට ජීවත් වෙනවා. බත් හොයනවද? එතකොට කොහොමද මේ KFC යයිද? මුකුත් නැහනේ පින්වත්නි. තියෙන්නේ තනකොළද කාලා හිටියා. ඊළඟට වෙන ලෝකවලට ගියාට පස්සේ ඒ ලෝකවල ඔය ඉන්නව ලස්සනට ජීවත් වෙලා. ඇයි යන තැන දැන් බලන්න අපි හිතමු දැන් මනුස්ස ලෝකෙ ඉන්නවා අපි. ඒතර මනුස්ස ලෝකෙ ඉඳන් මිනිස්සෙක්ම තමයි හරකෙක් වෙලා ඉන්නේ. සර්පෙක් වෙලා ඉන්නේ. දැන් මේ සර්පෙක් වෙච්ච සතාට හිතනවද අම්මෝ මම මෙතනින් ඉක්මනට අයින් වෙනව නම් හොඳයි කියලා කවුරු කෙනෙක් මරන්න આવොත් එහෙනම් එහෙනම් මරපන් කියලා පාඩු ඉන්නවද? නෑ උගේ පණ බේර ගන්නවා. ඇයි උගේ ජීවිතය වාස කරනවා. මනුස්ස ලෝකේ ඉඳලා අර ලෝකෙ පිළිකුල් කර හිටපු කෙනාම ඊළඟ ජීවිතේ ඉපදලා ඉන්න හරකෙක් වෙලා දැන් මේ හරක් ජීවිතය ආස කරනවා. තමන්ගේ ජීවිතේ නැති වෙනවට කැමති නෑ. ඇයි යන තැන සතුටින් පිළිගන්නවා පින්වත්නි. මේක පුදුම දෙයක්. දැන් අපි මේ මාලිගාවක ඉන්නකන් තමයි කටු පැල්පත අපිට මහා හිසරදේ වගේ දැනෙන්නේ. සියලු දේවල් අපේ ගාවින් නැති වෙලා ගිහිල්ලා කටු පැල්පතකට වැටුණු දවසට එතන හිත හදාගෙන කොහොමද ඉන්නවා. දැන් අපි මේ ආරෝග්‍යමදේ මත් වෙලා ඉන්නකන් තමයි අපි ඔල්වල සන්දීගෙන ඉන්නේ. හදිසියෙන් අංශභාගي වගේ හැදිලා ඇඳකට වැටුණොත් එහෙම කිසි වගක් නැහැ. එතන සතුටින් පිළි අරගෙන එතන ඉන්නවා. එන යම් කිසි දෙයකට හුරු වුණාට පස්සේ පින්වත්නි කිසි ගාණක් නැහැ. අපි ඔහේ ඉන්නවා. ඒකයි සිද්ධ වෙන්නේ පින්වත්නි. හුරු වෙනකන් තමයි යෞවන මදේ මත් වෙච්ච කෙනාට හුරු වෙන්න හිත දෙන්නේ. ආරෝග්‍ය මදේ මත් වුණාට පස්සේ හුරු වෙන්න ඔහුට ඉවසීම නැතිලා යනවා. ජීවිත මදේ මත් වුණාට පස්සේ ඔහුට හුරු වෙන්නේ. දැන් බලන්න සාමාන්‍යයෙන් වුණ ජීවිත මදේ මත් වෙලා කෙනෙක් ඉන්නවා. ඒ කෙනාට කියන ඔන්න මේ අසවල් දේවල් කන්න එපා, අසවල් දේවල් මෙහිමයි මේ දී ගමන් බිම යන්න එපා මෙහිමයි කියලා ඉන්නවා. ඕන්න එකපාරට මරණාසන්න වෙනවා. මරණාසන්න වෙච්ච මිනිස්සයාට දැන් මොකද වෙන්නේ? දැන් අර ඉස්සර ජීවත් වෙලා ඉන්න කාලේ මෙහෙම කන්න එපා, අරව කන්න එපා, මෙහෙම කරන්න එපා, අර කරන්න එපා කොට ගණන් ගත්තේ නැහැ. ගණන් ගත්තේ නැහැ. දැන් මැරෙන්න ඕන මෙන්න ඉන්නකොට කන්න එපා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ආයි බොහොම ලස්සනට නොකා ඉන්නවා. බොහොම ලස්සනට ඒ දේවල් නොකර ඉන්නවා. එහෙම නොකර කාලයක් ඉන්නකොට
සමහර මුල් කාලේ පුරුදු කරන්නම අවුරුද්දක් දෙකක් යනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි එහෙනම්? එයාට හුරු වෙන්න බැරි. ඒ ඉවසීම නැති වුණේ කුමක් නිසාද? ජීවිත මදේ නිසා. ජීවිත මදේ නිසා. යෞවන මදෙන් ජීවිත මදෙන් ආරෝග්‍ය මදෙන් මත් වුණාට පස්සේ අපේ ඉවසීම නැති කළා දානවා. අපේ හිතේ කෙලෙස් දුරු කරන මාවතට පැමිණලා අපට වාසය කරන්න බෑ. එහෙම එකක් තියෙනවා පින්වත්නි මේ හිත තුළ. හරි ආශ්චර්යයි පින්වත්නි මේ ධර්මයට අනුව අපේ ජීවිතය ගැන කල්පනා කරලා බලනකොට මේ අපේම තියෙන මෝඩකම් නිසා තමයි අපි වෙනසි යන්නේ. ඒතර බුදුරජාණන් දේශනා කළා අතර මේ තණ්හාව වෙන හඳුන ගන්න ඕන. මොකද මේ තණ්හාවේ ස්වභාවය පුනර්භවය ඇති කරලා දෙනවා. යන තැන සතුටින් පිළිගන්නවා. ආස්වාදයෙන් ඇලෙන ස්වභාවය තියෙනවා. මෙන්න මේ ස්වභාවය තමයි කොහොමද කරන්න ඕන? අශේෂ ඒකින් තමයි දුක හටගන්නේ සියලු දුක් උපදින්නේ. ඒ ස්වභාවයේ අශේෂ විරාග නිරෝධා. ඉතිරි නැතුව ශේෂයක්වත් ඉතුරු නැතුව නොවැල්මින් නිරුද්ධ වෙලා යනකම්ම සිහි කල්පනාවෙන් ඉඳලා පුරුදු කරගත්තොත් දුරු කරගත්තොත් අන්න සියලු දුක් සියලු දැවිලි සියලු තැවිලි සියලු පිච්චිලි හොග ඉවරයි පින්වත්නි. එහෙමයි තියෙන්නේ. ඒතර බුදුරජාණන් දේශනා කළා මේ තණ්හාව ගැන මම ඔබට තා පුංචි දහම් කරුණු කීපයක් සිහිපත් කරනවා. හැබැයි ඔබට මේ දහම් පරයය විමසන්න තියෙන්නේ අච්චරයි. කොහොමද? යම් තාක් දුක් ඇද්ද ඒ සියලු දුක් හටගන්නේ තණ්හාව නිසායි. මේ තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් සියලු දුක් වලින් නිදහස් වෙනවා කියලා විතරයි ඔබට හිතන්න තියෙන්නේ. මේ කියන කරුණු ටික අමතර තණ්හාව ගැන තීරුම් ගැනීම පිණිස තමන්ට මේ කියලා දෙන කරුණු ටිකක් විතරයි. ඒතර මේ හැම දහම් පරයයකම අර මේ අදාළ දේශනාවේ තියෙන පරයය විමසීමම ප්‍රමාණවත්. ඊට අමතර කියපු කාරණා ඔබට මේ අදාළ දහම් කරුණු වඩා විස්තර කර දීම පිණිස අපි දේශනානුසාරයෙන් ඉස්මතු කළ දහම් කරුණු පමණයි. ඒක වඩා අර්ථවත් වීම පිණිස. ඊළඟ දේශනා කළ පින්වත්නි බුදුරජාණන් මේ සම්මසන කියන සූත්‍රයේ හරි ලස්සන කරුණක් තියෙනවා තණ්හාව සම්බන්ධව. තණ්හාපනායන් කත්ත uppajjamana uppajjati. කත්ත නිවිසමානා නිවිසතියති. සෝ සම්මසමානෝ ඒවම් පජානාති. පින්වත් මහණනි මේ තණ්හාව උපදිනවා නම් උපදින්නේ කොහෙද? තැම්පත් වෙනවා නම් තැම්පත් වෙලා පවතින්නේ කොහෙද? අභ්‍යන්තර ජීවිතය ගැන විමසන්න. කියන අභ්‍යන්තර ජීවිතය ගැන කොහෙද පින්වත්නි? තමන්ගේ හිත. හිත දිහා බලන්න කියන මොන වෙලාවටද මොන තැන්වලද තණ්හාව උපදින්නේ කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා යතෝකෝ කිංචි ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති. යම් දෙයක් මේ ලෝකේ තමන්ගේ හිතට ප්‍රියයි නම් මිහිරි නම් ආන් එතන තමයි කියන තණ්හාව උපදිනවා නම් උපදින්නේ. එතන තමයි කියන තණ්හාව තැම්පත් වෙලා පවතිනවා නම් පවතින්නේ. කිංච ලෝකේ පිය රූපං සාත රූපං චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං. පින්වත් මහණනි කොහෙද මේ හිතට ප්‍රිය? කොහෙද මේ හිතට මිහිරි? ඇස කියන්නේ තමන්ගේ හිතට තමන්ගේ ඇස හරි ප්‍රියයි කියනවා මිහිරි කියනවා. නැද්ද බලන්න? සාමාන්‍යයෙන් අපිට අපි ගිය අසර වෙලා ඉඳලා එකපාරට අපි එළියට පනින්නේ මොකටද පින්වත්නි? මේ ඇස් දෙකින් යම් දෙයක් අපි මේ හිතට බලන්න ඕන නිසා. එහෙනම් මේ ඇස් දෙක ඇසුරු කර කර බාහිර ලෝකයේ දිහා බලබලා අපිට ගමනක් යන්න තියෙනවා නම් අපි කැමති නැද්ද? කැමතියි අපි. එහෙනම් බලන්න මේ හිතට ප්‍රිය මොකද්ද? මේ ඇස ප්‍රියයි. දැන් බලන්න බස් එකකට නැග්ගත් අපි හරිය කැමතිනේ වටපිට බලබලා යන්න. ඒ කියන්නේ මේ හිතට කොහොමද ප්‍රිය? මේ ඇස හරි ප්‍රියයි. ඒතොර මේ ප්‍රිය බව නිසාමයි කියනවා. කොහොමද අපි දන්නේම නැතුණාට ප්‍රිය බවින් ඇස පාවිච්චි කරන්න කොහොමද වෙන්නේ හිත ඇතුලේ? ටික ටික තණ්හාව උපදිනවා කියලා කියනවා. uppajjamana uppajjati nivisamana nivisati. උපදිනවා නම් උපදින්නේ එතනයි කියන තැම්පත් වෙලා පවතිනවා නම් පවතින එතනයි කියන. කොතනද? ඇස ගාව. එහෙනම් අපි ඇස ඔස්සේ බාහිර ලෝක ඇසුරු කරනකොට
ටික ටික අපේ හිත ඇතුලේ කුමක්ද ඇති වෙන්නේ? තණ්හාව ඇති වෙනවා. මේක තේරුම් ගන්න තමයි මහන්සි ගන්න ඕන පින්වත්නි. දැන් මේක ලොකු ලොකු ගැඹුරු කරුණු වලින් අපි තේරුම් ගන්න එකපාරට දක්ෂ වෙන්න මහන්සි නෑ මහන්සි ගන්න ඕනේ නෑ. කුමක් නිසාද? ඒක කරන්න බැරි දෙයක්. ධර්මාගයට ආපු කෙනා ටික ටික තමයි මේක පටන් ගන්න ඕන. ඉස්සෙල්ලා බලන්න තමන්ගේ කයයි වචනේ අසංවර වෙන්න හදනවා නම් ඒ අසංවර වෙන්නේ කුමක් නිසාද? තෘෂ්ණාවෙන් යම් කිසි දෙයකින් යට වෙන නිසා. කය අසංවර වෙන්නේ තෘෂ්ණාවෙන් යම් කිසි දෙයකට අසංවර වෙනකොට. ඒක තේරුම් අරගෙන ඒක ඇති වෙන්න නොදී වාසය කරන්න. අන්න තණ්හාව දුරු කිරීමක් කරන්නේ අපි. වචනෙන් අපි යම් කිසි දෙයකට අසංවර වෙන්නේ හොඳට බලන්න සිහි කල්පනාවෙන් ඉඳලා තෘෂ්ණාවෙන් යම් කිසි දෙයකට හිත ඇලිලා ගියාට පස්සේ. ඒකට ඒක පාලනය කරන්න අන්න තෘෂ්ණාව දුරු කිරීමක් අපි කරන්නේ. එහෙම කර කර වාසය කරන කෙනාට ඊළඟට කොහොමද තෘෂ්ණාව දුරු කරන්නේ? අධාර්මික දේවල් කළා හරි අපි යම් යම් දේවල් හොයා ගන්නව නම් අධාර්මික දේවල් කළා යම් කිසි දෙයක් හොයන්නේ තෘෂ්ණාවෙන් උපාදානෙ වෙච්ච නිසා. එහෙනම් අපි මොකද කරන්න ඕන? අධාර්මික දේවල් වලින් ධනෙ උපයන එක අතහරින්න ඕන. ඒතර තෘෂ්ණාව තමයි දුරු කරන්නේ. ඒතර මුලින්ම වැදගත් කාරණා තමයි මෙතන ඉස්සෙල්ලා මේක හඳුන ගන්න දක්ෂ වීම. දෙවෙනි එක තමයි ඊට පස්සේ දුරු කරනවා කියන එක. ඒ දුරු කරනවා කියන කාරණේ හිතන තරම් ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි පින්වත්නි. ඒක බොහෝ කල් ගත වෙලා ඒ කාලයට අයිති දෙයක් ඒක. කාලයට අයිති දෙයක් ඒක අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ කයෙන් තෘෂ්ණාවෙන් යට වෙලා කයෙන් වචනෙන් අසංවරයට යන්න නොදී වාසය කරන එක විතරයි පළවෙනි ස්ටෙප් එක අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟ ස්ටෙප් එක තමයි කොහොමද? තෘෂ්ණාවෙන් යට වෙනකොට අපේ හිතේ පාපී උපක්ලේශ හට ගන්න මොනවද? ඊර්ෂ්‍යාව හට ගන්නවා. ක්‍රෝධය හට ගන්නවා. වෛරය හට ගන්නවා. මාන්නය හට ගන්නවා. අන්න ඒවා හඳුන ගනිමින් දුරු කරමින් වාසය කරන්න ඕන. ඒතර එහෙමත් දුරු කර කර ඉන්නකොට කෙනාට තමයි මොකද වෙන්නේ? තමන්ගේ හිතේ හට ගන්න තෘෂ්ණාව හරියටම තේරුම් ගැනීමේ භාග්‍ය උදා වෙන්නේ. එතකම් මොකද වෙන්නේ? එතකම් නම් මේ හිතේ තියෙන තෘෂ්ණාව නම් වූ ස්වභාවය වහලා තියෙන්නේ. ඒක මේ වගේ උපමාවක් බුදුරජාණන් දේශනා කරනවා. ඔන්න මහ පොළවේ තියෙන රත්තරන්. මහ පොළවේ තියෙන රත්තරන් මේ ඇස් දෙකට පේන්නේ නැහැ නේ පින්වත් එකපාරට. එතන මොකද කරන්නේ කියනවා? මහ පොළොව හාරනවා. හාරලා රත්තරන් නිදි ගන්නවා. හැබැයි රත්තරන් නිදිය ගත්තත් රත්තරන් නිදිය සැබෑ ස්වභාවය පේන්නේ නැහැ පින්වත්නි. ඇයි? පස් එක මිශ්‍ර වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා මොකද අයින් කරන්න ඕන? රත්තරන් නිදි දකින්න නම් පස් අයින් කරන්න ඕන. ඊට පස්සේ පින්වත්නි ඒව ඇසුරු කරගෙන තියෙන පුංචි පුංචි දූවිලි අංශු තියෙන ඒව අයින් කරන්න ඕන. ඊට පස්සේ මොකද කරන්න ඕන? ඊට පස්සේ ඒක සෝදලා කෝවකට දාන්න ඕන. කුමක් නිසාද? කෝවට දානකොට ඒ රත්තරන් ඇසුරු කරගෙන පිරිසිදු බව නැති කරන රත්තරන් වල පිරිසිදු ගුණය නැති කරන යම් දේවල් ඇද්ද ඒව කෝවේ දාලා රත් කරනකොට ඒව දිය වෙලා වාෂ්ප වෙලා යනවා. අන්තිමට ඉතුරු වෙනවා රත්තරන් පමණක්. අන්න රත්තරන් වල සැබෑ ස්වභාවය දැන් තමයි හඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ තමයි අපේ හිතෙත්. හිතේ තියෙන තෘෂ්ණාව එකපාරට හඳුන ගන්න බෑ. සීල සම්පත්තියේ පිහිටලා අපි යම් කාලයක් ඉන්න ඕන. එහිම්දලා යම් ප්‍රමාණයකට ඔන්න තෘෂ්ණ සංයෝජන තමයි අපි දුරු වෙලා යන්නේ. ඊළඟට ඉන්ද්‍රිය දමනයේ පිහිටලා ලෝභ දේශ මොහ ආදී ඉරිසියා ක්‍රෝධ වෛර ආදී මේව දුරු කර කර වාසය කරනවා. ඒතර තමයි තවත් හිත තැම්පත් වෙනවා. මෙහිම තැම්පත් වෙච්ච හිතේ තමයි පින්වත්නි මනාකොට තෘෂ්ණාව කියන ස්වභාවය තේරුම් ගැනීම. දැන් දේශනාවල් නම් තියෙන මේ තෘෂ්ණාව හඳුනගන්නේ හතරවෙනි ධ්‍යානෙද කියනවා. ඔබ දැකලාද බොහෝ දේශනාවල තියෙනවා හතරවෙනි ධ්‍යානෙත් තමයි කියන සැබෑ විදියටම තෘෂ්ණාව හඳුනගන්නේ. සෝතාපන්න ශ්‍රාවකේ යම් මේ අවිද්‍යාව මලකඩක් දුරු වෙලා යම් පුංචි විද්‍යාවක් තියෙනවා. ඒ ਸਰව සම්පූර්ණයෙන් තෘෂ්ණාව මනාකොට අවබෝධ කරගන්නේ. පුංචි අවබෝධයක් විතරයි තියෙන්නේ. එතකොට හතරවෙනි ධ්‍යානයේදී තෘෂ්ණාව මනාකොට පිරිසින් දකින කෙනෙක් බවට පත් වෙනවා කියනවා. මේකයි දුක කියලා පිරිසින් දකිනවා කියනවා. මේකයි මේ හිතේ තියෙන ස්වභාවයක් පිරිසින් දකිනවා තෘෂ්ණාව කියන ස්වභාවය. ඒකට මෙහෙම දකිද්දි තමයි කියනවා තෘෂ්ණාවෙන් හිත නිදහස් වෙලා යන්නේ. ඒකට අපිට එච්චර ලෝක කැපකිරීමක් පින්වත්නි කරන්න වෙලා තියෙනවා.
එතකන් අපි කළ යුතු දේ තමයි මග වඩන එක. බුදුරජාණන් දේශනා කළා නම් මෙන්න මේ අයුරින් සිහි කරනකොට මග වැඩෙනවා කියලා අපිට කරන්න තියෙන එක සිහි කරන එක පමණයි. මොකක්ද එහෙනම් මේ සිහි කරන පරියාය? යම් දුකක් ඇද්දී දුක උපදින්නේ තෘෂ්ණාව නිසා කියලා. මොකද ඒක පුරුදු කරන එකෙන් අපිට අපේ ජීවිතේ බාහිර ලෝකෙ මත යැපෙන්න පටන් ගන්න එක අතහැරෙන්න පටන් ගන්නවා. දැන් අපි අපේ ජීවිතේ මේ දුක තියෙන්නේ ගෙවල් දොරවල් නිසා කියලා, ගෙවල් දොරවල් නැති නිසා කියලා හිතන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අපි අනිත් ඔක්කොම පැත්තකින් තියලා මේ ජීවිතේම කැප කරනවා. ඒ දුක නැති කරන ගයක් හදාගන්න. නැද්ද බලන්න? සමහර අය ගෙවල් හදලා සුළු කාලයක ගේ හදලා ඉවරනකොට අන්තිමට ඒ ගෙදර මැරිලා මිනි පෙට්ටිය තමයි ඒ ගෙදර තියන්න පුළුවන්කම තියෙන්නේ. එච්චරම ජීවිතේ කැප කරලා තියෙනවා ගයක් හදාගන්න. කුමක් නිසාද? දුක හටගන්නේ ගයක් නැතිවීම නිසායි කියන පණිවිඩය හිතේ කාවැදිලා. සමහර අය හිතන් ඉන්න මේ දරුවන්ට මේ අවශ්‍ය දේවල් ඉටු කරලා දෙන්න ඕනේ. එතකොට අපේ ප්‍රශ්න ටික ඉවරයි කියලා හිතන කට්ටිය ඉන්නවා. ඒත් ඒගොල්ලන්ගේ ජීවිතේ සම්පූර්ණ ගත කරන්නේ කොමකටද? දරුවන්ගේ අවශ්‍ය දේවල් ටික ඉටු කරලා දෙන්න පමණයි. අන්තිමට දරුවෝ ඉගෙනගෙන අධ්‍යාපනය ලැබෙන තැන් වල දෙමව්පියන්ට අන්තිමට ඒගොල්ලන්ගේ පිළිසරණක් නැහැ. ඇයි? බාහිර දෙයකින් දුක නැති කරන්න පිළිසරණක් හොයලා. ඒ දේවල් වල යම් ප්‍රමාණික තියෙනව නැත්තේ නෑ. මොනවද? කන්න ටිකක් හම්බෙයි, බොන්න හම්බෙයි, තමන් අසනීප වෙලා ඉනකොට බලාවි. එච්චරයි. ඒ දුක් ටික අවසන් පොඩි අවසන් වීමක් වෙයි. ගයක් හදාගත්ත කිමු අපි. දැන් ලොකු ගයක් හැදුවත්, පොඩි ගයක් හැදුවත් ওই ගෙවල් දෙකේම වෙන්නේ එකම කාර්යය මොකද්ද? සීතල වෙන වෙලාවට සීතලින් පීඩා ටිකක් අඩු වෙනවා. රස්නේ වෙන වෙලාවට රස්නේ පීඩාව අඩු වෙනවා. මැසි මදුරු ගෝනුසු පැත්තා කරදර වලින් එන පීඩා යම් ප්‍රමාණයකට අඩු වෙනවා. ඒ ගේ තට්ටු පහට ගැහුවත් කටුපල්පත හැදුවත් ඔය ආනිසංස ඉතින් සමානයි. එතකොට සල්ලි තියෙනවා නම් ධාර්මිකව උපයන්න පුළුවන් නම් අපි ගෙවල් දොරවල් හදා ගන්නවා. මේකින් අදහස් වෙන්නේ සම්පූර්ණ ජීවිතේ දුක නැති කිරීම පිණිස භෞතික ලෝක විනාශ කරන්න යන්න එපා. ඒක මේ ජීවිතයේ අවසන් නොවන කාරණාවක්. හැබැයි කවදා හරි දවසක දැන් මිතුවක් කල කෙලවරක් නොපෙනෙන මේ සසරේ අපි කලේ මොකද්ද? කෙලවරක් නොපෙනෙන සසරේ කලේ දුක නැති කරන්න. ගෙවල් හදරපු එක, විවාහ වෙච්ච එක, යාන වාහන ගනිපු එක, ඉගෙන ගත්තු එක, මුදල් හොයපු එක, ආහාර පාන හොයපු එක ඔච්චරයිනේ. හැබැයි අපි කවුරුත් තාම දුකින් ඈතර වෙලා නැහැ. හැබැයි යම් ශ්‍රාවකෙක් බුද්ධ ශාසනයකට යම් පිනක් නිසා එකතු වෙලා දුක හදලා දෙන්නේ හිත ඇතුලේ තියෙන තෘෂ්ණාව කියන ස්වභාවය නිසායි කියන දහම් පරියාය අහලා ඒ දහම් පරියාය විමසලා ඒක සත්‍යයක් විදිහටම තීරුම් අරගෙන ඒ හිතේ හටගත්තු තෘෂ්ණාවම දුරු කර යම් ශ්‍රාවකෙක් හිටියා නම් ඒ ශ්‍රාවකයා විතරයි සැබෑ විදිහටම සියලු දුකින් ඈතර වෙලා පිරිනිවනට වැඩි. ඒ නිසා මේ කාරණේ ඔළුවට පුළුවන් තරම් ඒත්තු ගන්න. හැබැයි හිතන තරම් ලේසි නෑ. හිතන තරම් ලේසි නෑ. අපි කොතරම් මේක හිතුවත් ආයෙත් අපිට හිතට ඊළඟ මොහොතෙන්නේ. කුමක්ද මේ දුකට හේතුව? මොන නිදිමතෙන් මොකක් හරි පීඩාවක් විඳිනවා. නිදාගත්තන් හරියයි කියලා අපි නිදා ගන්නවා. නැද්ද බලන්න? එතකොට බලන්න අපි හැමතිස්සෙම මේ ප්‍රශ්න දාන්නේ නිදා ගන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. නමුත් අපේ හිතේ කොච්චර මේක පළපදියම් කරන්න උත්සාහ කළාට අපේ හිතේ පළපදියම් වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයි. එතකොට දැන් ඒ කාලේ ගත්තොත් එහෙම මුල් ශ්‍රාවකයෝ දැන් බලන්න එතකොට පංචවග්ගී භික්ෂුන් වහන්සේලා යසකුල පුත්‍රයා දැන් එතකොට මේ සවැත් මේ මිගදාය අසුරු කරගෙන බිහිවෙච්ච මහරහතන් වහන්සේලා ඉන්න කුටියක් තිබුණේ නැහැ. හරියට ආහාර පාන නැහැ. හරියට මේ සමන්ට සිවුරු නැහැ. හරි පුදුමයි පින්වත්නි. ඒත් දුක හට ගන්න හේතුව හඳුනගෙන තනියම දුරු කරගෙන සුවසේ ගස් යටම වාසය කළා. දැන් අපි මහා කශ්‍යප මහ රහතන් වහන්සේ කල්පනා කරලා බලන්න. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ පින්වත්නි වැහි තුන් මාසේ විතරයි කියනවා මේ ගල් ගුහාවකට ඉන්නේ. වැහි තුන් මාසේ විතරයි. අනිත් මාස සම්පූර්ණ කාලය පුරාවටම අවුරුද්දේ ගහක් යට නැත්තම් සෙවනේ කොහේ හරි තැනක අබ්බූකාසි කොහේ හරි වැඩ ඉන්නවා කියනවා. ඒ හේතු කරගෙනවත් යන්නේ නැහැ කියනවා.
ගල් ගුහාවකට. පුදුම උත්තමය පින්වත්නි. ජීවිත කාලෙම තුර පාවිච්චි කරපු සිවුර කාගේ සිවුරක්ද? භාග්‍යතුන් වහන්සේ එදා ගිහිගේ අතහැරලා කුල පුත්‍රයෙක් විදිහට ඉදි පළවෙනි දවසේ භාග්‍යතුන් වහන්සේගේ සිවුර ලැබුණා. ඒ සිවුර තමයි පින්වත් ජීවිත කාලෙම පාවිච්චි කළේ. මහා කස්සපයන් වහන්සේ. දුත ගුණයෙන් කොච්චර අග්‍රද බලන්න. එහෙම හිතකින් වාසය කරන්න කොච්චර හිතේ නිකලස් බවක්, කොච්චර පිරිසිදු බවක්, කොච්චර නොයල්මක් තියෙනවද පින්වත්නි? හිතා දැන් ඒ චීවරේමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සුරතට කවදා හරි දවසක දීලා තමයි මේ දේහය දැවිලා යන්නේ පින්වත්නි. එතකන් මේ දේහය පවතිනවා. පුදුම ආශ්චර්ය, දුත ගුණේම ආශ්චර්ය වෙන්නේ නැති මං හිතන්නේ පින්වත්නි. මොකද වෙන කිසි ශ්‍රාවකයෙකුගේ දේහයක් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය වෙනකම් පවතින්නේ නැහැ. එවන් කායික වාචික මානසික මහා දුත ගුණයකින් ස්පර්ශ කළ යම් කයක් ඇද්ද, ඒ කයමයි මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා යන්නේ, පවතින්නේ. පුදුම ආශ්චර්යයක් මේක. මේ ගුණයකින් මේ හිතත් මේ කයත් දෙමනකොට ඒ කයේ පවා කොතරම් ආශ්චර්යයක්ද පින්වත්නි. ඒ කයේ පවා කොතරම් ආශ්චර්යයක්ද. ඒක හිතා ගන්න බෑ ඒක. ඊළඟට බුදුරජාණන් දේශනා කළා සෝතන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති. එත්ත නිවිසමානා නිවිසති. කියන්නේ කන නැමැති ලෝකේ ඇසුරු කරනකොට මේ කන නැමැති ලෝකේ හිතට හරි ප්‍රියයි කියන මිහිරි කියන එතනින් තමයි කියන තණ්හා උපදිනව නම් උපදින්නේ. නාසය හිතට මිහිරි කියන ප්‍රියයි කියන එතනින් තමයි කියන තණ්හා උපදින්නේ. දිව හිතට හරි මිහිරි ප්‍රියයි කියනවා. එතනින් තමයි කියන තණ්හා උපදින්නේ. කය හිතට හරි ප්‍රියයි මනාපයි කියනවා. කයෙහි විදිහට ඇසුරු කරනකොට තමයි කියන තණ්හා උපදින්නේ. මනසර හිතට හරි ප්‍රියයි මනාපයි කියනවා. එතනින් තමයි කියන තණ්හාව උපදිනව නම් උපදින්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ එක දෙවි කෙනෙක් අහනවා මේ සත්‍යය උපද්දන්නේ කවුරු විසින්ද? බුදුරජාණන් දේශනා කරනවා මේ සත්‍යය උපද්දන්නේ තණ්හාව විසින්. තණ්හාව විසින්. එහෙනම් මේ තණ්හාව කුමක් ඇසුරු කරගෙන තියෙනවද? කය ඇසුරු කරගෙනද සිත ඇසුරු කරගෙනද? මේ තණ්හාව පවතින්නේ සිත ඇසුරු කරගෙන. කයේ නෙවෙයි තණ්හාව තියෙන. කයේ තණ්හාව තියෙනවා බින්වත් මේක දාලා යන්න බෑනේ. දැන් මේක සිත ඇසුරු කරගෙනයි මේ තණ්හාව නම් මු කියන ස්වභාවය පවතින්නේ. එතකොට මේ සිත ඇසුරු කරගෙන තණ්හාව කියන ස්වභාවය පවතින තාක්කල් ඒ තණ්හාව කියන ස්වභාවයක් හිත ඇසුරු කරගෙන තියෙනවා කියලා අවබෝධයක් නැති තාක්කල් මේ කය අතහරිනකොටම අල්ලගෙන හිටියේ කොහමද? සතර මහා ධාතු හතර. උපාදාන වෙලා හිටියේ කොහමකටද? සතර මහා ධාතු හතරකට. මෙතන මේ සතර මහා ධාතු හතර අතහරිනකොට අල්ලන්නේ කොහමද? පුරුද්දට අල්ලන්නේ සතර මහා ධාතු හතරක්මයි. ඒක තමයි පුරුද්ද. නැද්ද බලන්න මේ වගේ අපි යම් කිසි දෙයකට ඇබ්බැහි වෙලා හිටියට පස්සේ කොහේ ගියත් ඒ ඇබ්බැහි වෙච්ච දේ හොයනවද නැද්ද බලන්න. බොන්න ඇබ්බැහි වෙච්ච කෙනා නගරේ මාරු වුණාට රට මාරු වුණාට ඒක හොයන් ගන්න පුළුවන් තැනට හොයාගෙන යනවා. සල්ලාලකමට ඇබ්බැහි වෙච්ච කෙනා කොහේ හිටියත් අදාළ තැන හොයාගෙන යනවා පින්වත්නි. ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙච්ච කෙනා කොහේ ගියත් ඒක හොයාගෙන යනවා. ඒ වගේ තමයි සතර මහා ධාතු හතරට ඇබ්බැහි වෙච්ච කෙනා, තෘෂ්ණාවෙන් බැඳිච්ච කෙනා මේ කය අතහැරියට තවත් සතර මහා ධාතු හතරක් අල්ල ගන්නවා. එතකොට අල්ලගන්න එයා යන්නේ හිතලා යනව නෙමෙයි. උපාදානයෙන් තමයි අරගෙන යන්නේ. බොන්න ඇබ්බැහි වෙච්ච කෙනා බාරයකට අරගෙන යන්නේ උපාදානය විසින්. සල්ලාලකමට ඇබ්බැහි වෙච්ච කෙනා ඒ දේවල් හොයාගෙන යන්නේ උපාදානය විසින්. ඒ කෑමට බීමට ඇබ්බැහි වෙච්ච කෙනා ඒ තැන් වලට අරගෙන යන්නේ උපාදානය විසින්. ආන් ඒ වගේ තමයි අපි මේ කය අතහරිනකොට අපි මේ ලෝකෙට අරගෙන යන්නේ කොමක් විසින්ද? උපාදානය විසින්. පුදුම දෙයක් පින්වත්නි. බුදුරජාණන් වහන්සේ මේ තණ්හා මූල කියන සූත්‍ර දේශනා කරා බොහොම ලස්සන සුන්දර කරුණු ටිකක්. මහන්නි තණ්හා මූල කරගෙන ඇති කරන කරුණු 9ක් දේශනා කරන්නේ මේ. සවන්‍යම අහන්න කියනවා. මහන්නි තණ්හාව මූල කොට ඇති 9ක් වූ කරුණු මොනවද? තණ්හාව හේතු කොටගෙනයි කියන සොයන්න පටන් ගන්නෙ. එහෙනම් අපි යම් කිසි දෙයක් හොයනවද? හොයන්නේ තණ්හාව විසින්. තණ්හාව තමයි අපේ හිතට පණිවිඩය දෙන්නේ හොයපන් කියලා. ඒ පාලනය කළා අපි සසරේ පුරුදු නැත්තම් මොකද වෙන්නේ? කොච්චර කිව්වත් ඒ හොයන එක පාලනය කරගන්න බෑ පින්වද හොයනෝමයි.
සෙවීම හේතු කොටගෙන ඔන්න ලැබෙනවා කියනවා. ලැබීම හේතු කොටගෙන එයා විනිශ්චය කරනවා කියනවා. මේක හොඳද නරකද වටිනවද නැද්ද කින්ද මන්ද සුදුද උසුද කළුද බොහෝ කල් තියෙනවද නැද්ද කියලා කොච්චර වටිනවද මේ ඔක්කොම විනිශ්චයට එන්න පටන් ගන්නෙ ලැබීමත් එක්කයි කියනවා. විනිශ්චය කරන්න මොකද වෙන්නේ හිත ඇතුලේ? චන්දරාගෙන් බැස ගන්නවා කියනවා. චන්දරාගෙන් බැස ගන්නවා කියනවා. චන්දරාගේ හේතු කොටගෙන එහි සිත ආසාවෙන් බැසගන්නේ කියලා. බැසගන්නා ස්වභාවය ඇති වෙන චන්දරාගය. ඊළඟට කියනවා චන්දරාගේ හේතු කොටගෙන සිතේ බැස ගන්නවා කියනවා. සිත ආසාවෙන් බැස ගැනීම හේතු කොටගෙන අයිතිවාසිකම් කියන්න පටන් ගන්නවා කියලා. ඕන නැද්ද බලන්න වෙනත්. ඊට පස්සේ තමයි අයිතිවාසිකම් කියන්න ඔන්න සිතවිලි සකස් වෙන්නේ. අයිතිවාසිකම් කීම හේතු කොටගෙන මසුරුකම හට ගන්නවා. මසුරු වෙනවා කියන්නේ මොකද්ද? මසුරු වෙනවා කියන්නේ පින්වත්නි ඒ තමන්ගේ හිතේ බැසගත්තු දේ තව කෙනෙක් පරිහරණය කරනකොට තමන්ගේ හිත කීන් ගාලා යනවා. දරා ගන්න බෑ යාට. ඒ ස්වභාවයට තමයි මසුරු ස්වභාවය කියලා කියන්නේ. මසුරුකම හේතු කොටගෙන මොකද වෙන්නේ ඊට පස්සේ? ඒ දරා ගන්න බෑනේ. වෙන කෙනෙක් පරිහරණය කරනකොට අන්න රකින්න පටන් ගන්න එතනින් පස්සේ කියනවා. ආරක්ෂාව පිළිබඳ අරුබුදයේදී ඊළඟට මොකද වෙන්නේ? අන්න දඬු මුගුරු ගන්නවා කියනවා, අවියායුධ ගන්නවා කියනවා, කලකෝලාහල කරනවා කියනවා, යුද්ධ කිරීම, උඹ තමයි කියලා බැන ගැනීම, කේලම් කීම්, බොරු කීම්, අනේක වූ පාපී අකුසල් දහම් මේ සියල්ලම උපදින්නේ ආධ්‍යාත්මික අරුබුදයකුත් බාහිර අරුබුදය කියන මේ දෙකම නිර්මාණය කරන්නේ කුමක් විසින්ද පින්වත්නි? හිත ඇතුලේ පවතින තෘෂ්ණාව නම් වූ ස්වභාවය විසින්. ආශ්චර්යයි පින්වත්නි. ඊ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික අරුබුදයත් බාහිර අරුබුදයත් සසර අරුබුදේ මේ සියල්ලම එකම කරුණකින් අවබෝධ කරන කුමක්ද? තෘෂ්ණාවයි කියලා. ඒ නිසා මේ උදාර දහම් කරුණ මේ පින්වත් සියලු දෙනාටම සසර දුක් දුරු කරන උදාර දහම් මනසිකාරයක හිත පිහිටුවා ගැනීම පිණිස එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිත කස්සිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 147 තඹුත්තේගම් පදිංචි පින්වත් එල්.එස්. කුමාරසිංහ පින්වත් මහත්මයා, සරත් ජයසේකර මහත්මයා, සරත් වාසර සූරී මහත්මයා, සංජීව පුතණුවන් නිලංග විජේරත්න මහත්මයා, අනුරාධපුර ධම්මචේති මහමෙවුනා භාවනාසපුර සම්බන්ධ රාජාංගනී ඉප්පාවල පදිංචි පින්වත් පිරිසක් ඒක රාශී වෙලා තමයි මේ උදාර ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ රැස්වුණු උදාර පුණ්‍ය ධර්මයේ ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක් දෙවිඳුන්, විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසඹ දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින් සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණීය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දිත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මක විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ඒ වගේම අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට, මහමෙවුනා මහා විහාරයේ අනුශාසක කටුනේරියේ ධම්මදේව ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් විකාශන කටයුතු වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධය ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය අංක 147 තඹුත්තේගම් පදිංචි පින්වත් එල්.එස්. කුමාරසිංහ මහත්මයා, සරත් ජයසේකර මහත්මයා, සරත් වාසර සූරිය මහත්මයා, සංජීව පුතණුවන්,
නිලංග විජේරත්න මහත්මයා සහ අනුරාධපුර ධම්මචෛත්‍ය මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ රාජාංගන එප්පාවල ඒ පින්වත් පිරිසට මේ පින් අනුමෝදන් වේවා. නිරතුරු කල්යාණ මිත්‍ර ඇසුර සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.